අයිබෝවන් දරුවන් සරණයි සුබ දවසක් හැමෝටම හිතනවා හැමෝම සනීපෙන් සුවයෙන් ඇති කියලා. ඒ වගේම දැන් අද දවසේ අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ පාඩම කරන විදිහ ගැන කතා කළොත් එහෙම පුරුදු විදිහටම බුද්ධ චරිතයේ කොටසෙන් සහ බුද්ධ ධර්මයේ කොටසෙන් පාඩම් දෙකක් කියන පුංචි කොටස් දෙකක් අපි අද දවසේත් සාකච්ඡා කරනවා. දැන් බුද්ධ චරිතයේ කොටසේ අපි මේ වෙනකොට සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තියේ සිට බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ අවස්ථාව දක්වාත් එතනින් පස්සේ පස්වග මහණුන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන අවස්ථාව දක්වාත් අපි මේ වෙනකොට බුද්ධ චරිතය කොටස ඇසුරෙන් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අද දවසේ අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කළාට පස්සේ මොකද වුනේ මේ බුද්ධ චරිතය ඇතුලේ මේ ශාසනය ඉතිහාසය ගැන බැලුවාම බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව ගැන බැලුවාම මොකක්ද ඊළඟට සිද්ධ වුනේ අන්න ඒ කාරණාව තමයි අපි අද දවසේ මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ කියන්නේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව අපි සාකච්ඡා කරලා ඊට පස්සේ අපි බුද්ධ ධර්මයේ කොටසේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේ ත්‍රිලක්ෂණය කියන පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් එහෙමනම් අපේ බුද්ධ චරිතය කොටසේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ වුණේ කොහොමද කියන කාරණාව. එතෙන්දී අපි සාකච්ඡා කරනවා මේ බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේලා 69 පිළිබඳව. ඒ වගේම දෙවන ධර්ම දූත පිරිස පිළිබඳවත් දෙවන ධර්ම දූත පිරිස පිළිබඳවත් අපි මූලික සහ සරල කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩම තුලින්. හරි. දැන් අපි පසුගිය පාඩමේදී අපි කතා කළා බුදුහාමුදුරුවෝ මුලින්ම ධර්මය දේශනා කළේ කාටද? මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට. ඒ කට්ටියට ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ ඒ කට්ටිය සෝවාන් වුණාට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා සියලු දෙනාම රහත් ඵලයට පැමිණුණා කියලා අපි පසුගිය සතියේ සාකච්ඡා කරා. දැන් ඒ වගේම බුදුහාමුදුරන්ගේ පළවෙනි වස් කාලය කියන්නේ වැහි පහින කාලෙට අදටත් වස් සමාදන් වෙනවානේ. අන්න ඒ වගේම බුදුහාමුදුරන්ගේ පළවෙනිම වස් කාලය ගත කරන්න සිද්ධ වුණේ මේ බරණැස ඉසිපතනාරාමයේමයි. ඇයි එහෙම සිද්ධ වුණේ? දැන් පළවෙනි ධර්මදේශනාව සඳහා බුදුහාමුදුරුවෝ කොහෙටද වැඩම කළේ? බරණැස ඉසිපතනාරාමයට. ඉතින් ඒ විදිහටම මේ වැඩම කරපු ස්ථානයේම මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාත් සමග වස් සමාදන් වෙලා වස් වැඩ වාසය කළා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ දැන් මේ වස් 3 මාස ගෙවිගෙන යන කාලය වෙනකොට තවත් වැදගත් පුද්ගලයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ව හම්බ වෙනවා. ඒ තමයි යසකුල පුත්‍රයා. යසකුල පුත්‍රයා කියන ඒ පුද්ගලයා නැත්නම් ඒ සිටුවරයෙක්ගේ පුතෙක් තමයි මේ බර්ණස් කියන සිටුවරයාගේ පුතා මේ. බර්ණස් කියන සිටුවරයාගේ පුතා දැන් ඇත්තටම මේ සැප සම්පත් වැඩක් නැහැ. මේක අතහැරලා දාන්න ඕනි කියලා මානසිකත්වයෙන් තමයි හිටියේ. ඒ කියන්නේ මේවා විඳලා ඇති වෙලා හිටියාට. ඉතින් ඒ සැප අතහැරලා දාලා ඇත්තක් හොයාගෙන නැත්නම් විමුක්තියක් හොයාගෙන මම යන්න ඕනි කියලා තමයි යසකුල පුත්‍රයාත් හිතාගෙන හිටියේ. දැන් මේ වගේ අවස්ථාවක තමයි යසකුල පුත්‍රයා පැමිණලා බුදුරජාණන් වහන්සේව හම්බෙන්නේ. ඒ අවස්ථාවේ ඉතින් ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට මට මේ ගිහි ජීවිතේ ගොඩාක් ප්‍රශ්න මට කලකිරිලා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔබ වහන්සේ ගාව තියෙනවද මොකක් හරි මේවට විසඳුමක් කියලා මේ යසකුල පුත්‍රයාත් අහනවා. මේ ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අහලා යසකුල පුත්‍රයාට ගොඩක් සතුටුයි. සතුටු වගේම එයා මේ ධර්මයේ පිළිබඳව පැහැදෙනවා. මේ පැහැදීමත් එක්ක යසකුල පුත්‍රයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙනවා. දැන් ඒ වගේම දැන් යසකුල පුත්‍රයා පැවිදි වුණා කියලා ආරංචි වුණා. එයාගේ හොඳම යාළුවෝ 4 දෙනෙක් හිටියා. ඒ තමයි විමල, සුබානු, පුන්නජී සහ ගවම්පති කියන යාළුවෝ 4 දෙනෙක් හිටියා. මේ යාළුවෝ 4 දෙනාට ආරංචි වෙනවා මේ යසකුල පුත්‍රයා තමන්ගේ යාළුවා බුදුහාමුදුරුවෝ ගාව බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙලා. එහෙනම් අපි අපේ යාළුවත් එක්කම පැවිදි වෙන්න ඕනේ කියලා ඒ 4 දෙනාත් මොකද කරන්නේ? ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මයේ පිළිබඳව පැහැදිලා පැවිදි දිවියට පත් වෙනවා. ඊට පස්සේ දැන් මේ 4 දෙනාගෙත් යාළුවෝ හිටියානේ. මේ 4 දෙනාගෙත් යාළුවෝ තව හිටියා 50 දෙනෙක්. මේ 50 දෙනාට ආරංචි වෙනවා. ඒ කියන්නේ විමල, සුබානු, පුන්නේ,
පුන්නජි ගමපති කියන 4 දෙනාගේ යසකුල පුත්‍රයාගේ මේ කියන 5 දෙනාගේම තවත් යාළුවෝ 50 දෙනෙක් හිටියා. ඒ යාළුවන්ට ආරංචි වෙලා මොකද කරන්නේ? ඇවිල්ලා බණ අහලා පැවිදි වෙනවා. ඔන්න ඔය විදිහට අලුතෙන් 55 දෙනෙක්. ඒ කියන්නේ යසකුල පුත්‍රයයි යාගේ යාළුවෝ 4 දෙනයි තවත් යාළුවෝ 50 දෙනෙකුයි. මේ විදිහට 55 දෙනෙක් ඔන්න බුද්ධ ශාසනයට එකතු වෙනවා. දැන් එතකොට කලින් කී දෙනෙක් හිටියද? 5 දෙනයි. කවුද? පංචවග්ගීය වික්ෂුන් වහන්සේලානේ. ඒ 5 දෙනයි දැන් අලුතෙන් එකතු වෙච්ච 55යි එක්ක සම්පූර්ණ රහතුන් වහන්සේලා ගණන කීයද? 60ක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනි රහතන් වහන්සේලා 69 සැකසෙන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට ලැබලා මාස 6ක් ගත වෙලා. දැන් ඉල්පුන් පොහොය වෙනකොට තමයි මේ 60 දෙනාම සම්පූර්ණ වෙන්නේ. මාස 6ක් ගත වෙනකොටම හිටියේ රහතන් වහන්සේලා 60 දෙනයි. දැන් මේ 60 දෙනා මේ විදිහට සැකසීලා ඉන්නකොට තමන්ගේ පුත්‍රයාව හොයාගෙන එනවා බරණැස් සිටුතුමා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ යසකුල පුත්‍රයා කියන්නේ කවුද? බරණැස් සිටුවරයාගේ පුතා. එයාව හොයාගෙන එනවා මේ බරණැස් සිටුතුමා. එයා ඇවිල්ලා දැනගන්නවා බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වෙලා තමයි තමන්ගේ පුතා ඉන්නේ. කියලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා මෙයා මොකද කරන්නේ? පැහැදෙනවා. පැහැදුනාට පස්සේ දැන් එතකොට පැහැදුනාට මෙයා පැවිදි බවටපත් වෙන්නේ නැහැ. පැවිදි වුණේ නැති හින්දා අපි හඳුන්වනවා මේ බරණැස් සිටුවරයව තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකයා කියලා. දැන් අපි ඊට කලින් දවසක කතා කළා ද්වේවාචික උපාසකයන් පිළිබඳව. මතක ඇතිනේ. කවුද? තපස්සු සහ බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ. ඒ දෙන්න පිළිබඳවම කියනකොට ඔයාලට කිව්වා ඇයි ද්වේවාචික කියලා කියන්නේ. එතකොට ලෝකෙට පහළ වෙලා තිබුණේ බුද්ධ රත්නය සහ ධර්ම රත්නය පමණයි. සංඝ රත්නයක් පහළ වෙලා තිබුණේ නැහැ කියලා මම එදා ඔයාලට කියලා දුන්නා. දැන් අද අපි මේ බරණැස් සිටුවරයා ගැන කියනකොට අපි කියන්නේ තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකතුමා කියලා. තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකයා කියලා තමයි අපි සඳහන් කරන්නේ. දැන් ඇයි තෙරුවන් සරණ ගිය කියලා අපි කියන්නේ? දැන් මේ කාලේ වෙනකොට තෙරුවනම පහළ වෙලාද නැද්ද? බුද්ධ රත්නයක් පහළ වෙලා, ධර්ම රත්නයක් පහළ වෙලා, සංඝ රත්නයක් පහළ වෙලා. සංඝ රත්නේ රහතන් වහන්සේලා 69ක් වෙන්නම 60 දෙනෙක් වෙන්නම පහළ වෙලා. ඉතින් ඒ හින්දා අපි හඳුන්වනවා බරණැස් සිටුවරයා තමයි තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකතුමා. ඒ වගේම දැන් බරණැස් සිටුවරයා බණ අහලා හොඳට පැහැදිලා බුදුහාමුදුරන්ටයි මේ රහතන් වහන්සේලා 60 දෙනාටයි ආරාධනා කරනවා තමන්ගේ ගෙදෙට්ට එන්න දානය සඳහා. දැන් මේ විදිහට බුදුහාමුදුරුවෝ ඒ දානය පිළි අරගෙන ඒ ගෙදෙට්ට වැඩම කරනවා. එතෙන්ට ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් දානයක් වළඳලා ඉවරුනහම අපේ ගෙදරක අදටත් දානයක් තිබ්බොත් එහෙම වළඳලා ඉවරලා පුංචි ධර්මදේශනාවක් සිද්ධ වෙනවනේ. එදත් එහෙමම තමයි. ඒ දන් වළඳලා ඉවරුනහම සිද්ධ කරපු ධර්මදේශනාව අහලා දැන් කලින් බණ අහලා හිටියේ බරණැස් සිටුවරයා විතරයි. එතකොට තව ඒ ගෙදර හිටියා බරණැස් සිටුවරයාගේ බිරිඳ හිටියා. ඒ කියන්නේ සිටු බිරිඳ හිටියා. ඒ වගේම යසකුල පුත්‍රයාගේ බිරිඳ හිටියා. දැන් යසකුල පුත්‍රයා ඇවිල්ලා පැවිදි වෙලා ඉන්නේ. එතකොට මේ දෙන්න. එතකොට කවුද? සිටු බිරියයි යසකුල පුත්‍රයාගේ හිටපු භාර්යාවයි. මේ දෙන්නත් බණ අහලා බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව අහලා පැහැදෙනවා මේ ධර්මයේ පිළිබඳව. ඉතින් පැහැදෙච්ච හින්දා මෙතෙන්දී දැන් ඒක සිටු බිරිය කියලා හඳුන්වන්නේ සුජාතාව. මේ කට්ටිය සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් මේ දෙන්නව එහෙම නැත්නම් යසකුල පුත්‍රයාගේ හිටපු බිරිඳවයි සුජාතාව එහෙම නැත්නම් බරණැස් සිටුවරයාගේ සිටු දේවියයි දෙන්න තමයි අපි හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසිකාවෝ දෙන්න. ඒකට තේවාචික ප්‍රථම උපාසිකාවන් කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ යසකුල පුත්‍රයාගේ භාර්යාව සහ සිටු බිරිඳ. හරි. දැන් එතකොට තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකයාත් අපිට හම්බුණා. උපාසිකාව දෙන්නත් අපිට හම්බුණා. මේ කරුණු දෙක වැදගත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊළඟට දැන් මෙන්න මේ විදිහට 60 දෙනෙක්ම සැකසුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා දැන් මම මේ මගේ ධර්ම ප්‍රචාරක කටයුතු පටන් ගන්න නියමිත කාලය ලැබිලා. ඒ හින්දා මම මේ රහතන් වහන්සේලා 60 දෙනාවම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විවිධ දිශාවන්ට විවිධ ගම් මානවලට පිටත් කර හරිනවා කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරලා මේ රහතන් වහන්සේලා 60 දෙනාම කැඳවලා ඔවුන්ට අමතලා කියනවා
චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුසානම් කියන ද්වේ අගමිත්ත. තව ටිකක් තියෙනවා දැන් ඔයාලගේ පොතේ නම් දක්වලා තියෙන ඔච්චරයි. දේසේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසනං කල්යාණං සත්තං ඔන්න ඔය විදිහට කියනවා. මුල මැද අග යහපත් වූ ධර්මයේ දේශනා කරන්න කියලා කියන ටික තියෙන ඊළඟට. මෙතෙන්දී කියන චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඒ වගේම ලෝකෙට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස ගම් නියම් ගම්හි තරිසරලා මේ ධර්මයේ දේශනා කරන්න. කිසිම වෙලාවක දෙන්නේ එකමග වැඩම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේලා 69 අමතලා. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක මේ අවසරයත් එක්ක සියලු දෙනා මොකද කරන්නේ මේ 60 දෙනාම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විවිධ දිශාවන්ට විවිධ ගම්මාන වලට විවිධ රාජ්‍යයන් වලට පිටත් වෙනවා. රාජ්‍යයන් කියලා කියන්නේ දැන් ඉන්දියාවෙම විවිධ රාජ්‍යයන් තිබ්බ කියලා ඔයාලා දන්නවනේ. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මේ විවිධ ප්‍රදේශ වලට මේ රහතන් වහන්සේලා 60 දෙනා පිටත් වෙලා යනවා. විවිධ මාර්ග වලින්. ඉතින් මේ 60 දෙනාම පිටත් කරලා හැරලා බුදුරජාණන් වහන්සේ පිටත් වෙනවා උරුවෙල් දනව්වට වැඩම කරන්න. උරුවෙල් දනව්වේ සේනානි කියන ගමට තමයි වැඩම කරන්න බුදුරජාණන් වහන්සේ පිටත් වෙන්නේ. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට 60 දෙනා හැදුනේ කොහොමද? ප්‍රථම රහතන් වහන්සේලා 60 දෙනා හැදුනේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා 5 දෙනයි යසකුල පුත්‍රයා සහ මිතුරන් 54 දෙනා. මෙන්න මේ විදිහට තමයි 60 දෙනා හැදුනේ කියලාත් මම ඉස්සෙල්ලා සාකච්ඡා කළා. ඔයාලට කිව්වා නැවත මතක තියාගන්න. හරි. දැන් බුදුහාමුදුරුවෝ අර 60 දෙනාවම පිටත් කරලා හැරලා මම කිව්වනේ උරුවෙල් දනව්වට වැඩම කරනවා කියලා. මේ උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුරේදී කප්පාසික කියලා වනයක් හම්බ වෙනවා. මේ කප්පාසික කියන වනය ළඟදී බුදුහාමුදුරන්ට හිතෙනවා පොඩ්ඩක් විවේක සුවයෙන් ඉඳලා යන්න ඕනේ. ගමන් මහන්සි හැරලා යන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ තීරණය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී දැන් බුදුහාමුදුරුවෝ ගහක් යටට වෙලා මේ කප්පාසික කියන වනේ විවේක සුවයෙන් වැඩ ඉන්නකොට එතනින් දුවනවා කුමාරවරු කට්ටිය. කුමාරවරු පිරිසක් ඔන්න දුවන්න පටන් ගන්නවා. දැන් එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ කුමාරයන්ගෙන් අහනවා එක කුමාරයෙක් අහනවා මේ කාන්තාවක් මෙතනින් දුවනවා ඔබ වහන්සේ දැක්කද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේ මේ කුමාරයන්ගෙන් අහනවා ඔබට වැදගත් වන්නේ මේ කොහෙවත් යන ස්ත්‍රියක් හොයාගන්න එකද? එහෙම නැත්නම් තමන් ගැන හොයන එකද වඩා වැදගත් වෙන්නේ කියලා අහනවා. එතකොට තමයි බුදුහාමුදුරන් මේ කට්ටිය කියනවා අපි මේ කට්ටියම දැන් මේ කුමාරවරු 30 දෙනෙක් හිටියා. මේ 30 දෙනාගෙන් 29 දෙනෙක්ම කුමාරිකාවන් හිටපු කට්ටිය. එතනින් එක්කෙනෙක් හිටියා විවාහ නොවිච්ච කෙනෙක්. කුමාරිකාවක් නොහිටිය කෙනෙක්. මෙයා මොකද කරන්නේ? සල්ලි වලට කාන්තාවක් අරගෙන එයත් එක්ක මේ වනකෙලියට එනවා. ඒ ආවට පස්සේ දැන් අර සල්ලි වලට ගත්ත කෙනා මොකද කරන්නේ? අර කුමාරවරු තමන්ගේ රන් ආභරණ සියලු දේම ගලවලා තියෙනකන් ඉඳලා ඒව ටික හොරකම් කරගෙන දුවලා. දැන් එයා පස්සේ තමයි මේ බද්දවග්ගීය කුමාරවරු 30 දෙනාම දුවලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තමයි මේ බුදුහාමුදුරන් හම්බෙන්නේ. ඒ හම්බෙලා එතනදි තමයි බුදුහාමුදුරන්ගෙන් අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ දැක්කද කවුරු හරි කාන්තාවක් මෙතනින් දුවනවා. එතකොට තමයි බුදුහාමුදුරෝ මේ කට්ටියට කියන්නේ කොහෙවත් දුවන කාන්තාවක් ගැන හොයන එකද වැදගත් වෙන්නේ. එහෙමත් නැත්නම් තමන් ගැන හොයන එකද. එතකොට මේ කුමාරවරු බොහොම බුද්ධිමත් කට්ටියක්. ඒ හින්දා යාලා පිළිතුරු දෙනවා තමන් ගැන හොයන එක තමයි ස්වාමීනි උතුම්. එහෙනම් මෙතනින් වාඩි වෙන්න කියලා බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ කට්ටියට ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මය අහලා සමහරව අනාගාමී වුණා, සමහරව සකු르දාගාමී වුණා, තවත් සමහරව සෝවාන් වුණා. ඉතින් මේ සියලු දෙනාටම බුදුහාමුදුරුවෝ එහි භික්ෂු භාවයෙන්, එහි භික්ෂු ප්‍රවෘජාවෙන් පැවිදි උපසම්පදාව ලබා දෙනවා. ඒ ලබා දීලා මේ කට්ටියගේ මේ 30 දෙනාවත් මොකද කරන්නේ? ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත් කරලා යවනවා. ඒ යැවීමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ නැවත මොකද කරන්නේ? දැන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුරනේ මේ සිද්ධ වුණේ. නැවත උරුවෙල් දනව්වටම වැඩම කරන්න පිටත් වෙනවා. දැන් මේ උරුවෙල් දනව්වට වැඩම කළාට පස්සේ මේ උරුවෙල් දනව්වේ ඉන්නවා විශේෂ පිරිසක්. දැන් ඔයාලට මතක ඇති මේ තුන්බෑ ජටිල කියලා කිව්වහම ජටිල කියන වචනේ ඔයාලට දැන් හුරුයි. අපි අර විවිධ ආගම් එහෙම ගැන කතා කරනකොට කියන්නේ බුදු මේ ಭಾರತೀಯ ආගම් පිළිබඳව එහෙම අපි කතා කළානේ කලින්.
ඒ කතා කරනකොට මම මේ ජටිලයන් ගැන එහෙම කියලා දුන්නා. අන්න ඒ වගේ විශාල ජටිල පිරිසක් මෙන්න මේ උරුවෙල් දනව්වේ වාසය කළා. දැන් ඒකේ මුලින්ම හිටපු කට්ටිය තමයි උරුවෙල් කාශ්‍යප. මේ උරුවෙල් කාශ්‍යපට හිටියා පිරිස 500ක්. පිරිස 500ක් එක තමයි මේ උරුවෙල් කාශ්‍යප හිටියේ. එයා හොඳ නායකයෙක් විදිහට මේ 500 දෙනාවම ගයිඩ් කරගෙන මෙහෙවගෙන හිටියා. දැන් බුදුහාමුදුරුවෝ මේ උරුවෙල් දනව්වට වැඩම කරලා මේ උරුවෙල් කාශ්‍යපව හම්බෙලා එයාගෙන් අහනවා මම මේ උරුවෙල් දනව්වට වැඩම කළා මට අද රාත්‍රිය ගත කරන්න ඔබේ අසපුවේ ස්ථානයක් දෙන්න පුළුවන්ද කියලා උරුවෙල් කාශ්‍යපගෙන් අහනවා. උරුවෙල් කාශ්‍යපගෙන් ඇහුවට පස්සේ උරුවෙල් කාශ්‍යප මොකද කියන්නේ? ඔබ වහන්සේට වැඩ වාසය කරන්න පුළුවන්. හැබැයි ඔබට ඉන්න වෙන්නේ අපේ ගිනිහල්ගේ. ගිනිහල්ගේ කියලා තැනක තමයි ඉන්න වෙන්නේ කියලා උරුවෙල් කාශ්‍යප කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කමක් නැහැ. මට ඕනම තැනක වැඩ වාසය කරන්න පුළුවන්. රැය ගත කරන්න ස්ථානයක් තිබ්බනම් ඒ ප්‍රමාණවත් කියලා බුදුහාමුදුරුවෝ ගිනිහල්ගේට වැඩම කරන්න සූදානම් වෙනවා. එතකොට කියනවා එතන ඉන්නවා බොහෝම තේජවන්ත බලවන්ත සහ සැඩපරුෂ නාගයෙක් ඉන්නවා. එයත් එක්ක පුළුවන් නම් ඔබ වහන්සේ රැය පහන් කරන්න කියලා තමයි දැන් ඔන්න යවුවේ. දැන් ඒ ගියාම මේක සමහරට අලුත් කතාවක් වෙන්නත් ඇතිවල්. බුදුහාමුදුරුවෝ දැන් උරුවෙල් කාශ්‍යපගේ ගිනිහල්ගේ කියන ගිනිහල්ගේ කියලා කියන්නේ එයාලා හෝම පත්තු කරලා එහෙම අර විවිධ යාතිකාවන් කරනවනේ. අපි අර මම කියලා දුන්නා කලින් වලට. ඒ විවිධ යාතිකාවල් එහෙම කරන ගින්දර එහෙම ගහන ගෙයක් ඒක. ලොකු හෝමයක් පත්තු කරන ගේ. එතන තමයි ගිනිහල්ගේ කියලා හැඳින්වෙන්නේ. ඉතින් එතෙන්දී තමයි මේ දැන් බුදුහාමුදුරුවෝ රැය පහන් කරන්න ස්ථානයක් හැටියට ලබා දුන්නේ. එතන ඉන්න නාගයා දැන් බුදුහාමුදුරුවෝ ඇතුළට ගිය ගමන් බොහොම සද්ද දාලා දුම දාගෙන එහෙම ආවලු. ඒ ඇවිල්ලා බුදුහාමුදුරන්ට ඉන්න දෙන්නේ නැහැ කියලා කරදර කරන්න පටන් ගත්තලු. එතකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ 이르දි බලය පාවිච්චි කරලා මේ නාගයව দমনය කරාලු. ඒ দমনය කළා පහුවෙනිදා උදේ. දැන් කිසිම සද්දයක් නැහැලු එනේ. ගිනිහල්ගේ පැත්තෙන් කිසිම සද්දයක් නැහැලු. අර දාපු දුම ටිකක් ඉතුරු වෙලා තියෙනවලු. ඔන්න ඔය හින්දා අර උරුවෙල් කාශ්‍යපගේ පිරිස හිතුවලු බුදුහාමුදුරුවෝ එහෙනම් මිය පරලෝක ගිහිල්ලා ඇති නාගයා දෂ්ට කරලා ඇති කියලා තමයි මේ පිරිස හිතුවේ. ඒ හිතලා දැන් උදේට හැබැයි බුදුහාමුදුරුවෝ අර නාගයාත් එක්කම මේ ගිනිහල්ගෙන් එළියට වැඩම කළා. එතකොට බුදුහාමුදුරුවෝ මේ කියනවා මේ උරුවෙල් කාශ්‍යපට මෙන්න ඔබගේ තේජවන්ත නාගයා බුදුහාමුදුරුවන්ගේ තේජස එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ කරුණාව ඉදිරියේ දමණය වෙලා මෙන්න ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ මේ මහා නාගයව පෙන්වනවා. ඉතින් ওই විදිහට මේ පිළිබඳව පැහැදිච්ච උරුවෙල් කාශ්‍යප සහ යාගේ පිරිස බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහනවා. ධර්මය අහලා මොකද කරන්නේ? තමන්ගේ තිබ්බ ජටා ඒ වගේම අර ජටිල ඇඳුම් ආයිත්තන් හැමදේම ගඟට දාලා පැවිදි බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අර කෙස් කපලා මන කොණ්ඩේ කපලා රැවුල කපලා තමන්ගේ ඇඳුම් ආයිත්තම් ජටිල ආයිත්තම් එහෙම ගඟට දැම්මනේ. ඒව දකිනවා ඊට පොඩ්ඩක් පහළෙන් ඉන්න නදී කාශ්‍යප. මේ ඒ නදී කාශ්‍යප කියන ජටිල පිරිස දකිනවා මේ ටික. ඒ දැකලා එයාලා හිතනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට මොකක් හරි කරදරයක් වෙන්න ඇති. අපි යන්න ඕනේ මේ පිරිසගේ උදව්වට කියලා දැන් නදී කාශ්‍යප තමන්ගේ 300ක් පිරිස අරගෙන එතෙන්ට යනවා. ඒ ගියාම දකිනවා බුදුහාමුදුරුවෝ ගාව මේ කට්ටිය පැවිදි වෙලා ඉන්නවා. ඒ පිළිබඳ කරුණු විමසුවාම නදී කාශ්‍යප ඇතුළු පිරිසත් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ගාවම පැවිදි වෙනවා. ඒ පැවිදි වෙනකොටත් නදී කාශ්‍යප සහ යාගේ 300 දෙනාගේ කොණ්ඩේ රැවුල් සහ ජටිල ආයිත්තම් මේ හැමදේම ගඟට දානවා. ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? ඊටත් පහළින් ඉන්න ගයා කාශ්‍යප කියන කෙනා. ගයා කාශ්‍යප කියන කෙනා දකිනවා තමන්ගේ සහෝදර ජටිල පිරිසගේ ඇඳුම් ආයිත්තම් මෙහෙම මේ ගඟේ ගහගෙන එනවා. එතකොට එයා හිතනවා අනිත් කට්ටියට කරදරයක් වෙන්න ඇති කියලා. එයාත් ඔන්න යනවා උදව්වට. ඒ යනකොට ගයා කාශ්‍යප සහ යාගේ 200ක් පිරිස සමග ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ඔන්න පැවිදි වෙනවා. එතකොට මේ තුන්බෑ ජටිලයන් එහෙම නැත්නම් උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් දෙනා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වුණාම සම්පූර්ණ පිරිස 1003ක්. කොහොමද 1003ක් උනේ? උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් දෙනයි එයාගේ පිරිස. උරුවෙල් කාශ්‍යපගේ 500ක් හිටියා, නදී කාශ්‍යපගේ 300ක් හිටියා, ගයා කාශ්‍යපගේ 200ක් හිටියා. එතකොට සම්පූර්ණ පිරිස 1300 දෙනෙක් මේ අවස්ථාවේ උරුවෙල් දනව්වේදී පැවිදි උපසම්පදාවට පත් වුණා. පැහැදිලිද? හරි. අර මම ඉස්සෙල්ලා කිව්ව ගිනිහල්ගේ තුල හිටපු නාගයා මේ සිතුමන්ට ලක් කරපු පින්තූරයක් තමයි මේ වලට පේන්න තියෙන්නේ. හරි. මේ සියලු දෙනාවමත් එහි බික්කු ප්‍රවෘජාවෙන් තමයි පැවිදි කළේ. එතකොට බුදුහාමුදුරුවෝම තමයි මේ සියලු දෙනාවම පැවිදි කළේ. දැන් එතකොට මේ වෙනකොට බුද්ධ ශාසනය කී දෙනෙක් හිටියද? මුලින් 60 දෙනයි, ඊට පස්සේ 30 දෙනයි සහ දැන් කී දෙනෙක් ඉන්නවද? 1003 දෙනයි.
මේ සියලු දෙනාම බුදුහාමුදුරුවෝ පැවිදි කළේ මොන ක්‍රමයෙන්ද පැවිදි උපසම්පදාව ලබා දුන්නේ? එහි බික්කු ප්‍රවෘජාවෙන්. මම එදත් සඳහන් කළා එහි බික්කු ප්‍රවෘජාව ලබා දෙන්න පුළුවන් බුදු කෙනෙක්ටම පමණයි කියලා මම එදා ඔයාලට පැහැදිලි කරලා කියලා දුන්නා. දැන් මේ සියලු දෙනාම සෝවාන් වුණානේ. දැන් සමහර සෝවාන් වුණා, සකෘදාගාමී වුණා. ඔය විදිහට ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරන්ගෙන් බණ අහලා. මේ සියලු දෙනාම එකගෙන බුදුහාමුදුරුවෝ වැඩම කළා ගයා ශීර්ෂයට. ගයා ශීර්ෂයට වැඩම කරලා එතෙන්දී බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනාටම දේශනා කළා ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්ත පරියාය සූත්‍රය අහලා මේ 1003 දෙනාම රහත් ඵලයටපත් වෙනවා. මේ සියලු දෙනාත් රහත් ඵලයටපත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ කට්ටියවත් ධර්ම ප්‍රචාරයේ යොදවනවා. දැන් එතකොට බලන්න පළවෙනි 60 දෙනෙක් පිටත් කරලා යවුවා. ඊට පස්සේ බද්දවගිය කුමාරවරු 30 දෙනෙක් දෙවන ධර්ම දූත පිරිස හැටියට පිටත් කරලා යවුවා. දැන් 1003 දෙනෙක් නැවත පිටත් කරලා හැරියා. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම තමන් වහන්සේගෙන් ධර්මය අහලා රහත් ඵලයටපත් වෙච්ච පිරිසක් බුදුහාමුදුරුවෝ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත් කරලා හැරියා. ඔන්න ඔය විදිහට තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වුණාට පස්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාගේ දැන ගැනීම පිණිස, ලෝක සත්වයාගේ හිතසුව පිණිස, යහපත පිණිස ප්‍රචාරය කරලා හැරියේ. ඉතින් එතෙන්ට එනකන් තමයි අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටසේ. එතකොට අද දවසේ බුද්ධ චරිතය කොටසෙන් ඔයාලා අවබෝධ කරගත්තා, දැනගත්තා කොහොමද මුලින්ම මේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භුනේ. කාවද පිටත් කරලා හැරියේ. ඒ කට්ටිය අමතලා මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? මොන වගේ සූත්‍ර දේශනා කරලාද මේ කට්ටිය මේ මුල් ධර්ම දූත පිරිස රහත් ඵලයටපත් උනේ. මෙන්න මේ වගේ කරුණු කාරණා ටික අපි දැනගත්තා. මේකෙන් බොහෝ කරුණු වල කලින් අහලා තියෙන ඒවා වෙන්න ඇති. නමුත් අලුත් කරුණු කිහිපයක් ඔයාලා දැනගන්න ඇති. ඒ කොහොම වුණත් මම විශ්වාස කරනවා අද දවසේ මේ කොටස, මේ පුංචි කොටස නැවත ඔයාලට මතකයට නැගෙන්න ඇති කියලා. එතකොට අපි ලබන සතියේ සාකච්ඡා කරන්න තියෙන එතනින් එහාට මේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිරිස පිටත් කරලා හැරියට පස්සේ මේ බුද්ධ ශාසනය තුල මොනවද උනේ කියලා තමයි අපි ලබන සතියේ සාකච්ඡා කරන්නේ. හරි. ඒක වුණත් එක්ක බුද්ධ චරිතය කොටසේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපි ඒත් එක්කම අනිත් කොටස පටන් ගමු. බුද්ධ ධර්මයේ කොටස. හරි. මොකද ගැටලුවක් නැති හින්දා අපි ත්‍රිලක්ෂණය පාඩමත් පටන් ගමු. දැන් අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේදී දැන් අපි මේ වෙනකොට පටිච්චසමුප්පාදය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කළා. කර්මය පිළිබඳව සාකච්ඡා කළා. පුනර්භවය පිළිබඳව සාකච්ඡා කළා. දැන් අද දවසේ ඊළඟ පාඩම හැටියට අපිට එන්නේ ත්‍රිලක්ෂණ. දැන් සලකලා බලන්න හදන මේ ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද? ඔයාලා අහලා තියෙනවා. ඔයාලා දන්නවා. ඊට කලින් ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි අද ගොඩක් දුරට සාකච්ඡා කරන්නේ මේ ත්‍රිලක්ෂණය මොකටද අපේ ජීවිතේට වැදගත් වෙන්නේ? අපි මේක ඇයි ඉගෙන ගන්න ඕනේ? ඔන්න ඔය කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ ගොඩක් වෙලාවට. දැන් මෙච්චර කාලයක් කරුණු හැටියට නැත්තම් පොත්පත්වල තියෙන කරුණු හැටියට ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තානේ. මේකෙන් ඔයාලා දැනගන්න ඕනේ මේක ඉගෙන ගත්තාම අපිට මොකද්ද තියෙන වැඩේ? මේවා ඉගෙන ගත්තා කියලා මට මොකද්ද තියෙන වැඩේ? කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒකට උත්තරයක් ලබා ගන්න ඕනේ මේ හරහා. එහෙනම් අපේ ජීවිතේට මේ දේවල් අපි ඇප්ලයි කරන්න ඕනේ. යොදා ගන්න ඕනේ අපේ ජීවිතේ යම් දේවල්. අපේ යම් ප්‍රශ්න විසඳ ගන්න. එහෙම නැත්නම් අපිට මූණ පාන්න වෙන යම් කම්කටොළු වලින් ගැලවෙන්න. ඒ වගේම ජීවිතේ බොහොම පහසුවෙන් ලෙහෙසියෙන් ගෙනියන්න අපිට මේ දේවල් බුද්ධ ධර්මය ඇසුර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඇසුරෙන් අපිට යොදා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ දේවල් නැවත ඔයාලගේ ජීවිතේට පාඩමක් හැටියට නැවත මතක් කිරීමක් කරන්න. නැත්නම් ඔයාලා මේ හැමදේම දන්නවා.
හරි. දැන් ත්‍රිලක්ෂණය කියන පාඩම ගත්තාම මොකද්ද මේ පේන්න තියෙන්නේ ඔයාලට? මම ත්‍රිලක්ෂණය කියන පාඩම ත්‍රිලක්ෂණයෙන් නෙමෙයි පටන් ගන්නෙ. මම කියවනේ අර ජීවිතේ මොකද්ද මේ කියලා අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ හින්දා මොකක්ද මේ පේන්න තියෙන්නේ ඔයාලට? නිකන් පාට කණ්ණාඩියක් නේ. රතු පාට කණ්ණාඩියකුයි දම් පාට කණ්ණාඩියකුයි කණ්ණාඩි දෙකක් ඔයාලට පේන්න තියෙනවා. දැන් මේ පාට කණ්ණාඩියක් දාගෙන ඔයාලා ලෝකෙ දිහා බැලුවොත් එහෙම නිකන් කණ්ණාඩියක් නෙමෙයි පාට මොකක් හරි පාටක් තියෙන කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බැලුවොත් එහෙම කොහොමද පේන්නේ? දැන් මේ රතු පාට කණ්ණාඩිය දාගෙන ඔයාලා බැලුවොත් එහෙම කොහොමද පේන්නේ? රතු පාටින් මේ මුළු ලෝකෙම පේනේනේ. දම් පාට කණ්ණාඩිය දාගෙන බැලුවොත් එහෙම දම් පාටින් මුළු ලෝකෙම පේනේ. කොහේ බැලුවත් දම් පාටින් පේනේ. පාර බැලුවත් දම් පාටයි, වෙලක් බැලුවත් දම් පාටයි, අහස බැලුවත් දම් පාටයි හැමදේම ඒ පාටින් පේනේ. රතු පාට කණ්ණාඩිය දාගත්තොත් ඒත් ඒ වගේම තමයි. පාරත් රතු, වෙලත් රතු, අහසත් රතු. ඉතින් ඔය වගේ ඒ රතු පාටත් එක්ක කලවම් වෙලා අපිට මේ ලෝකේ තියෙන දේවල් දැක ගන්න පුළුවන් වෙයි. ඇයි මම මේ කණ්ණාඩිය ගැන කතා කළේ? කණ්ණාඩිය ගැන කතා කළේ දැන් පාට කණ්ණාඩියක් දාගත්තාම අපිට ලෝකෙ පේන්නේ ඒ පාටින්ම වගේ තමයි අපිට මේ ලෝකේ ඉන්න දේවල්. ඒ කියන්නේ ලෝකේ ඉන්න මිනිස්සු, සත්තු, එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල්, මේ දේවල් අපිට පේන්නේ අපි හිතන හැටියට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ උදාහරණ ටිකක් මගමුකෝ. කවුරු හරි ළමයෙක් ඉන්නවා. දැන් ඔන්න ඒ ලෙවල් එහෙම කරන ළමයෙක් iPhone එකක් අතේ තියාගෙන හොඳ ලක්ෂ ගණනක් වටින iPhone එකක් එහෙම අතේ තියාගෙන සන්ග්ලාස් දෙකක් එහෙම හොඳට දාගෙන සපත්තු දෙකක් කකුල් දෙකේ දාගෙන හොඳට කොණ්ඩේ එහෙම හොඳ කට් එකක් එහෙම කපලා පාරේ යනවා. එතකොට මොකද්ද හිතන්නේ? දකින්න කෙනෙක් හිතන්නේ කොහොමද දැන් iPhone එකකුත් අතේ තියාගෙන නේ. එහෙම යනවනේ. මේ කොල්ලත් නම් හොඳට සල්ලි එහෙම ඇති. ඊගේ අම්මා තාත්තලා හොඳට සල්ලි එහෙම ඇති. එහෙම හිතෙන්නේ නැද්ද ඒ විදිහට යනකොට? සාමාන්‍යයෙන් හිතනවනේ. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත් එහෙම ඒ ළමයාට ගෙදර මිනිස්සුන්ට කණ්ඩවත් නැති වෙන කට්ටියක් වෙන්න පුළුවන්. අර ගෙදර කට්ටියට වද දීලා iPhone එකක් අරගෙන මේ සපත්තු දෙකක් හොඳ දෙකක් අරගෙන එහෙම දාගෙන අර ලෝකෙට පේන්න ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අර ඒ ළමයා දැක්ක ගමන් අපිට මොකද්ද හිතුනේ? මෙයාට ගොඩක් සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති. නේද? අර මෙහෙම නිකන් සෙල්ලක්කාර විදිහට ඉන්නවා කියන්නේ දෙමාපියන්ගේ සල්ලි නාස්ති කරන බොහොම සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා. ඒ අපි ලෝකෙ මේ දැකලා අපේ හැම උරු කරලා තියෙන විදිහ තමයි ඒක. දැන් ඒ වගේම කවුරුත් හොඳට සල්ලි තියෙන කෙනෙක් කියලා කියමුකෝ. එයා නිකන් කොට කලිසමක් දාගෙන නිකන් ටී-ෂර්ට් එකක් පරණ ටී-ෂර්ට් එකක් ඇඳගෙන බාට නිකන් කැඩිච්ච වගේ බාට දෙකක් දාගෙන පාර ගියොත් එහෙම මොකක්ද එක පාට කියන්නේ? කොහෙද යන්නේ හිඟන්නේ. නැත්තම් මේ මොකට යනවද මන් දන්නේ නැහැ. හැම කඩමළු ඇඳගෙන කියලා අපි දැන් සාමාන්‍යයෙන් කියවෙනවනේ දැක්කහම. ඒ වුණාට ඇත්තට හොයලා බැලුවොත් එයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක්. ගෙදර වාහන එහෙම තියෙන කෙනෙක් වෙන්න ඇති. එහෙම වෙන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි අපි හිතන හැටියට අපිට හිතෙන හැටියට තමයි අපි මේ ලෝකේ දකින්නේ. ඒකත් හරියට අපි මේ කණ්ණාඩි දෙකක් දාගෙන මේ පාට කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකෙ දිහා බලනවා වගේම තමයි. ඒ තියෙන පාටේ හැටියට තමයි අපිට මේ ලෝකේ පේන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන දේවල් ලෝකේ ඉන්න මිනිස්සු මේ හැම දෙයක්ම අපිට පේන්නේ අපි හිතන හැටියට අපේ හිතේ තියෙන හැටියට තමයි අපිට පේන්නේ. දැන් හරි. දැන් අපිට මෙහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. දැන් අපිට එහෙම පේන්න, එහෙම දේවල් හිතෙන්න, නේ මෙයා එහෙම වෙන්න ඇති, මෙයා අර එහෙම වෙන්න ඇති. එහෙම හිතෙන්න මොකක් හරි හේතුවක් අපි හිතට තියෙන්න ඕනේ. ඒ හේතුව තමයි අපි රාගයෙන්, දෝෂයෙන් සහ මෝහයෙන්. රාග, දෝෂ, මෝහ. ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන තුනෙන්. මොකද ලෝභය නැත්නම් රාගය කියලා කියන්නේ? මොකක් හරි දෙයකට තියෙන ආසාවනේ. දෝෂය කියන්නේ මොකක්ද? තරහව. මෝහය කියන්නේ මොකක්ද? හරි දේ හරියට අවබෝධ කරගන්න බැරිකම. මෝහය මුලාව. මේ දේවල් හිතේ තියෙනකන් තමයි අපි අර ලෝකේ අපේට හිතන හැටියට බලන්නේ. එතකොට අපි දකින්නේ ඇත්ත නෙමෙයිනේ. දැන් අර හොඳ ෆෝන් එකක් අතේ තියාගෙන ගිය ළමයා දිහා බලන්නේ කොහොමද? සල්ලිකාරයෙක් වෙන්න. අර බාට දෙකක් දාගෙන කොට කලිසමක් ඇඳගෙන පාරේ නිකන් ඇවිදන් ගිය සල්ලිකාර කෙනා දිහා කොහොමද බලන්නේ? මෙයා හිඟන්නෙක් වෙන්න. ඒ වගේනේ. ඒ අපි හිතන හැටිනේ. අන්න එහෙම බලන් අපේ හිත හුරු වෙලා තියන්නේ ඇයි? අපේ හිත හුරු වෙලා තියෙන හේතුව තමයි ලෝභය, දෝෂය සහ මෝහය කියන කරුණු තුන. මේ තුනෙන් අපි වෙලිලා ඉන්නකන් අපිට මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් තවත් විදිහකට මම කියන්නම්කෝ. අපි කැමති කෙනෙක් ඉන්නවා. අපේ හිතේ අපි බොහෝම ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. අපි ආදරය කරන කෙනෙක් ඉන්නවා. මේ වගේ කෙනෙක් අපි බොහොම කැමති කෙනෙක්.
ලස්සනට ඇඳන් ආවා. එහෙම නැත්නම් පරණ ඉරිච්ච කසිකබල් වැරහැල්ලක් ඇඳගෙන ආවත් අපිට ඒ කෙනාව ලස්සනට පේනවද නැද්ද? ඔයාලගේ අත්දැකීම් ඇසුරෙන් ඔයාලා හිතන හැටියට ඔයාලා හිතලා බලන්න. පේනවද නැද්ද? හිතනවා. එහෙම පේනවනේ. දැන් ඊට පස්සේ අපිට පේන්න බැරි චරිතයක්. පට්ටම තරහ චරිතයක්. අර පුදුම තරහකාරයෙක් විදිහට අපි සලකන චරිතයක් රජකුමාරයෙක් වගේ ඇඳගෙන එනවා. බොහොම ලස්සනට ඇඳගෙන එනවා. අපි ගෑනු කෙනෙක් නම් සාරියක් එහෙම හොඳට ඇඳලා ආභරණ එහෙම දාලා හොඳ ලස්සනට එනවා. අපි හිතන්නේ අපි හොයන්නෙම ඒ ලස්සනට නම් ආපු කෙනාගේත් වැරද්දක් නෙමෙයි එතකොට. එයා අපේ තරහකාරයෙක් නං. ඒ කෙනා අපේ තරහකාරයෙක් නං. එයා කොච්චර ලස්සනට ඇඳ පෙළඳගෙන ආවත් අපි හොයන්නේ එයාගේ ඇදයක්. නේ. ඒකට ගියයි මාලේ පොඩ්ඩක් ඇද වෙලා ගියයි. සාරියේ කොනක් පාත් වෙලා ගියයි. නේ. කලිසමේ මොකක් හරි කුණු ගෑවිලා ගියයි. ඔහොම මොකක් හරි වැරද්දක් තමයි හොයන්නේ. ඇයි අපේ හිතට එහෙම උරු වෙලා තියෙන්නේ? මෙන්න මේ කරුණ තුන හින්දා. ඒ කියන්නේ රාගය, දෝෂය, මෝහය. මෙන්න මේ කියන කරුණු තුන හින්දා තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා මේ රාග දෝෂ මෝහ ගැන. දැන් මේ රාගය කියලා කියන්නේ මොකක්ද? රාගය කියලා කියන්නේ මොකක් හරි දෙයකට ආසාව කියලා මම කිව්වනේ. දැන් ඇත්තටම බුදුහාමුදුරෝ දේශනා කරන මේ රාගය එහෙම නැත්නම් මේ ලෝභය කියන කාරණාව මොකක් හරි දෙයකට නිකන් ආස කරනවා කියන එක නෙමෙයි. අපේ හිතට කැමති දෙයක් පිළිබඳව ඉතා ගැඹුරින් අපි ආස කරනවා. ඒ වෙලාවට දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ විදිහට. අපි ආස දෙයක් නැත්නම් අපි ආස කෙනෙක් මොන වැරද්ද කළත් අපිට ඒක වැරද්දක් විදිහට පේන්නේ නැහැ. ඇයි අපිට එහෙම පේන්නේ නැත්තේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වගේ හොඳම යාළුවෙක් ඉන්නවා. හරිද? හොඳම යාළුවෙක් ඉන්නවා. ඔයාටත් වඩා ඔයාට ඒ යාළුවව විශ්වාසයි. ෂුවර් කියලා අපි කියමුකෝ. එතකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න ඔයාගේ අහවල් යාළුවා ඔයාගේ කෑම පෙට්ටියෙන් කෑම කෑවා කියලා ඇවිල්ලා කියනවා. එතකොට දැන් වෙන කෙනෙක්ගේ කෑමක් කියන්නේ නැතුව කනවා කියලා කියන්නේ මොකක්ද? අපි හිතන හැටියට සහ අපි දකින හැටියට හොරකමක් නේ. අර වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වට අර යාළුවා මගේ හොඳම යාළුවා. මට යාව විශ්වාසයි. එයා මොන වැරද්ද කළත් උකට මම වැරද්දක් විදියට දකින්නවද? නෑ. ඒකට අර යාළුවට කියන්නේ මොකක්ද? කමන්නේ බං ඔය මගේ යාළුවනේ මගේ කෑම එකනේ කෑවේ. කමන්නේ කියලා මොකද කරන්නේ? ඔයාලට ජීවිතේ එහෙම වගේ අත්දැකීම් නැති. නේ එහෙම කියලාත් ඇති. කමන්නේ ඒක අවුලක් නැහැ කියලා එහෙම නිකන් කියලා ඇතිනේ. අන්න ඒක තමයි මේ කියන්නේ කෙනෙක්. නැත්නම් අපි ආස කෙනෙක්. ආස දෙයක් පිළිබඳව අපි දැඩිව ඇලුනොත් එහෙම දැඩි ලෝභකමක් ඇති වුණොත් එහෙම ඒ කෙනා හෝ ඒ දෙය පිළිබඳව මොන වැරද්දක් කළත් ඒකේ වැරද්දක් විදිහට අපිට පේන්නේ නැහැ. අන්න ඒක තමයි මේ අපි සඳහන් කරන ගැඹුරින් ඇලීම. යම් කිසි දෙයක් පිළිබඳව. ඒ වගේම තමයි ඔක අනිත් පැත්ත. දැන් අපේ තරහකාරයෙක් ඉන්නවා කියන්නකෝ. තරහකාරයෙක් මුළු ලෝකෙටම හොඳකම් කළා අපිට වෙන්නේ මොකද්ද? එයාගේ අතින් සිද්ධ වෙන පුංචි වැරද්දක්. ඔය දේ තමයි අපි ජීවිත කාලේ පුරාණ නැත්නම් මතක තියාගෙන වදදී ඉන්නේ. ඒ යකා එහෙම කළාට එහෙමනේ අපි කියන්නේ. එයා එහෙම කළාට කොච්චර පින්කම් කළත් එදා මෙහෙම කළානේ. එහෙමනේ අපි නිකන් කියන්නේ නේ. අන්න ඒක තමයි ඔය දෙපැත්තම තියෙනවා. රාගය කියලා ගත්තම අපි කැමති කෙනෙක් කරන දේවල් පිළිබඳව අපි නැත්නම් අපි කැමති දෙයක් පිළිබඳව දැඩිව ඇලීම. හරිද? ඊට පස්සේ ද්වේෂය නැත්නම් දෝෂ කියලා කිව්වේ තරහව. දැඩි තරහ. දැන් දැඩි තරහ කියලා කියන්නේ දැන් මේ තරහ යන එක පිළිබඳව එච්චර හිතලත් නෙමෙයි සමහර වෙලාවට. කොහෙද දන්නේ මොකක් හරි හේතුවකට තරහ යනවා. තරහ ගිහිල්ලා කෙනෙක්ට ගහලා බැනලා එන විනාශයක් කරලා. ඔය එහෙම වුණාම තමයි සමහර වෙලාවට කියන්නේ මේ පස්සේ හම්බුනහම මේ මට එදා පොඩ්ඩක් තද වුණා. මට එදා පොඩ්ඩක් මල පැන්නා. මට එදා පොඩ්ඩක් තරහ ගියා. ගණන් ගන්න එපා එදා. පොඩි ප්‍රශ්නයක්නේ හිටියේ. ඔහොම කියලා අපි කියනවනේ ජීවිතේ. අපි එහෙම කියන අවස්ථා තියෙනවා. ඇත්තටම තරහ ගියාම අපි දන්නේ අපි මොකද්ද කරන්න කියලා. නේ? එහෙම දේවල් අපි කරනවානේ. ඉතින් අන්න ඒ වගේ තමයි ඒ වගේ වුණාම තමයි අපි කියන්නේ ගණන් ගන්න එපා. එදා මට තරහ ගිහිල්ලානේ හිටියේ. එදා ඒ කියපු එකට මට පොඩ්ඩක් තද වුණා. එහෙම කියලා අපි ජීවිතය කියන්නේ ඔන්න ඔය වගේ ද්වේෂයෙන් යුක්ත හින්දා. දැන් මේ ද්වේෂය සමහරු ජීවිත කාලේ පුරාවටම තියා ගන්නවා. ඒ සමහරු හිතන්නේ කොහොමද? මට ඒක මෙහෙම කළානේ. මම කවදා හරි පලි ගන්නවා. ඔහොම හිතනවනේ. අන්න ඕක තමයි ද්වේෂය. හරිද? ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි මෝහය කියලා කියන්නේ. මෝහය ගත්තාම මෝහයේ අර්ථකථනය තමයි නිර්වචනය තමයි තියෙන දේ තියෙන හැටියට අවබෝධ කරගන්න බැරි කම.
ඒ කියන්නේ මම් මුලාවෙන් යුක්ත බව. යම් කිසි දෙයක තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න බැයි නම් අපි කියනවා එයා මෝහයෙන් යුක්තයි කියලා. ඉතින් අපිට මේ ලෝකෙ පිළිබඳව හැම දෙයක්ම අර පාට කණ්ණාඩියක් දාන් ඉන්නවා වගේ අපි හිතන හැටියට අපිට පේන්න හේතු වෙන්නේ මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කරුණු තුන. හරි. දැන් ඊට පස්සේ මම එනවා මේ ගත්ත අරමුණු පිළිබඳව කතා කරන්න. දැන් අපි අරමුණු ගන්නා වූ ස්ථාන තියෙනවනේ. ඔයාලා දන්නවා. ඇසෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නාසයෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, සමෙන් ගන්නවා. මෙන්න මේ කියන පංචේන්ද්‍රයන් ඇසුරෙන් ගන්නා වූ අරමුණු තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ ගැන ගොඩාක් විස්තර අපි කතා කරන්න ඕනේ නැහැ. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනකොට අපි ගන්නා වූ අරමුණු ඒවෙන් අපි යම්කිසි විදීමක් ලබනවානේ. අපි ගන්නා වූ අරමුණු හරහා අපි යම්කිසි වින්දනයක් ලබනවා. මේ වින්දනය ආකාර තුනකට බෙදලා දක්වන්න පුළුවන් කියලා අපි ගිය සතියේ කතා කළා. ඒ ආකාර තුන තමයි සුඛ, දුක්ඛ සහ උපේක්ඛා. ඒ කියන්නේ සතුටක් ගෙන දෙන, දුකක් ගෙන දෙන සහ මධ්‍යස්ථ විඳීමක් ඇති කරන. එච්චර ගාණක් නැති විඳීමක් ඇති කරන වින්දනයන් අපිට මේ අරමුණු වලට ඇති කරන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් සහ සමෙන් මේ කියන වූ පංචේන්ද්‍රයන් ඇසුරෙන් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච අරමුණු ලබා ගන්නවා. දැන් මම ඔයාලට කියලා දෙනවා මේ අරමුණක් ලබා ගන්න හැටි. මම කලිනුත් හැබැයි කියලා දීලා තියෙනවා. නමුත් අද ඊට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා මතක් කරනවා. මේ පින්තූරේ මතකත් ඇති ඔයාලට. මේ ඇහි පින්තූරේ විතරක් මම ඊට කලින් පටිච්චසමුපාදය කියලා දෙනකොට ගත්තා. අද චුට්ටක් ඊට වඩා එහාට මම පුංචි දෙයක් කියලා දෙනවා. දැන් අද කියලා දෙන්නේ මේ රූපයක් අපි දැක්කහම ඒ රූපේ හරහා අපි කොහොමද විඳීමක් ලබන්නේ? අපි සතුටක් ඇති කරගන්නේ හරි, දුකක් ඇති කරගන්නේ හරි, ඒ වගේ දෙයක් පිළිබඳව අපි දැක්ක රූපයක් හරහා අපිට දුකක් හෝ සතුටක් ඇති කරගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියලා දෙන්නේ. හරිද? ඒ දේ වැදගත් අපිට. ඔය ත්‍රිලක්ෂණයක් ගැන කතා කරන්න කලින් අපිට ඒ දේ වැදගත්. දැන් අපි උදාහරණයක් ගමු. මොකක් හරි රූපයක් දකිනවා. හරිද? ඔයගේ ගහක ලස්සන මල් පිවිච්ච ගහක් ඔයා දකිනවා. ඒක ඇවිල්ලා ඇසේ ගැටෙනවා. හරිද? ඒක ඇවිල්ලා ඇසේ ගැටෙනවා. ඒ ඇසේ ගැටුණාට පස්සේ ඒ ඇහැට පුළුවන් නිරෝගී ඇහැක් නම් ඒ රූපය ග්‍රහණය කරගන්න පුළුවන්. හරිද? ඒ ග්‍රහණය කරගත්තට පස්සේ මේ ග්‍රහණය කරගත්තු රූපය මොකද කරන්නේ? අපේ මොළයට යවනවා. මොළයට යවනවා කියලා කියන්නේ අපේ දැන් අපේ ආගම දහම් පැත්තෙන් කතා කරොත් එහෙම අපේ බුදුහාමුදුරු දේශනා කරපු විදිහට එහෙම කතා කළොත් එහෙම සිතට ලබා දෙනවා. ඒ කියන්නේ චක්කු විඥානයක් ඇති කරනවා. රූපයක් හින්දා රූපයට අපි කියනවා චක්කු කියලා. රූපයෙන් හින්දා ඇතිවන්නා වූ සිත අපි හඳුනනවා චක්කු විඥානය කියලා. අන්න ඒ විදිහට රූපයක් ඇවිල්ලා ඇස මගින් ග්‍රහණය කරගත්තට පස්සේ ඒ ග්‍රහණය කරගත්ත රූපය අනුකූලව චක්කු විඥානයක් ඇති වෙනවා. හරිද? දැන් මේ චක්කු විඥානයක් ඇති වෙනවා කියලා කියන්නේ මේ රූපය හිතේ ස්පර්ශ වුණා වගේ නේද? දැන් අවදාවත් මේ රූපයක් ඇවිල්ලා අපේ ඇහැ ඩොග් ගලව දින්නෙත් නෑ, අපේ හිතේ ඩොග් ගලව දින්නෙත් නෑ. හැබැයි අපි යම්කිසි රූපයක් දැක්කහම ඒක අපේ ඇහැ හරහා අපේ හිතට නිකන් ස්පර්ශ වෙනවා වගේ නේද? ඔන්න ඕක තමයි ඇත්තටම අපි පස්සය. නැත්නම් අපි පටිසමුප්පාදේ කතා කළේ පස්ස වේදනා තණ්හා. ඔන්න පස්සය ඇති වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. හරිද? රූපය ඇවිල්ලා හිතේ ස්පර්ශ වෙනවාසේ හැගෙන අවස්ථාව තමයි මේ චක්කු විඥානය ඇතිවීම නැත්නම් රූපය හිතේ ස්පර්ශ වීම කියලා කියන්නේ. ඔන්න ඔය ස්පර්ශ වීම හරහා තමයි අපි හඳුනගන්නේ අපි මේ දැකපු රූපය අපිට සතුටක් ගෙන දෙන දෙයක්ද දුකක් ගෙන දෙන දෙයක්ද කියලා අපි හඳුනගන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය හරහා. දැන් මතකද? බලන්න ආපහු මතක් කරලා රූපයක් ඇවිල්ලා ඇහි ගැටලා ඇහැ මගින් ග්‍රහණය කරගෙන ඒ හරහා චක්කු විඥානයක් උපදිනවා. චක්කු විඥානය උපදිනවා කියලා කියන්නේ මේ රූපය හිතේ ස්පර්ශ වුණා හා සමානයි. එතකොට ඒ ස්පර්ශ වීම තුළින් අපි අඳුන ගන්නවා අපිට මේ ලැබුණු වේදනාව සතුටක්ද දුකක්ද කියලා. අනිත් ඉන්ද්‍රියන්ගෙනුත් ඒ විදිහටම තමයි මේ දේවල් අපි ලබා ගන්න. පැහැදිලිද? හරි. අපි මෙහෙමම තව බලමුකෝ. කන හරහා කොහොමද වෙන්නේ කියලා බලමුකෝ. කන හරහා බලනකොට කනෙන් අපි මොකද්ද ලබා ගන්නෙ? ශබ්දයක්. ශබ්දයක් ලබා ගන්නකොට ඒ ශබ්දය ඇවිල්ලා අපේ කනේ ස්පර්ශ වෙනවා. නේද? කනේ මගින් මේ ශබ්දය ග්‍රහණය කර ගන්නවා. ඒ ග්‍රහණය කර ගැනීම තුළින් මොකද වෙන්නේ? ඒ ශබ්දය අපේ හිතට ලබා දීලා නැත්නම් අපේ
අපි දැන් වචනෙන් කිව්වොත් එහෙනම් අපි මොලේට ලබා දෙනවා කියලා අපි නිකන් හඳුන්වමුකෝ. හරිද? ඒ විදිහට ලබා දීලා මේ පිළිබඳව යම් කිසි වූ හිතක් ඇති කරගන්නවා. එතකොට මේ ශබ්දය නිසා අපිට ඇතිවෙන හිත අපි හඳුන්වනවා මොකක් කියලාද? සෝත විඥානය කියලා. හරිද? සෝත විඥානය කියලා අපි හඳුන්වනවා. දැන් එතකොට මේ ශබ්දය ඇවිල්ලා අපේ හිතේ වැදුනේ නැති වුණත් අපිට ඒක දැනෙන්නේ කොහොමද? මේ ශබ්දය අපේ හිතේ ස්පර්ශ වුණා වගේ තමයි අපිට දැනෙන්නේ. හරි. ඉතින් ඔය විදිහට දැනෙන හින්දා අපි කියනවා මේ ශබ්දය හිතේ ස්පර්ශ වූ වාසේ දැනෙන හින්දා මේ අවස්ථාවේදී මේ ශබ්දය හරහා අපිට යම්කිසි විඳීමක් ඇති වෙනවා. දැන් අපි සින්දුවක් මොකක් හරි මෙහෙම කන් දෙකේ ගහගෙන හරි නැත්නම් ලොකුවට ශබ්ද දාගෙන හරි අපි අහනවා නම් ඒ අහන එක හරහා අපි වින්දනයක් ලබන්නේ ඔන්න ඔය විදිහට. අපි ආසනම් මොකද කරන්නේ? නැවත නැවත අහනවානේ. එතකොට මේ ඇහෙන ශබ්දය හිතේ ස්පර්ශ වීම තුලින් නැත්නම් සෝත විඥානයක් ඇතිවීම තුලින් තමයි ඒ අවස්ථාවේ තීරණය වෙන්නේ මේ ශබ්දය හරහා අපිට දුකක් ඇති වෙනවද සතුටක් ඇති වෙනවද කියලා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට විවිධ වූ මේ පංචේන්ද්‍රයන් හරහාම පංච අරමුණු හරහාම අපිට මොකද වෙන්නේ? විවිධ වූ විඥානයන් ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට අරමුණු ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. මේ අපි ග්‍රහණය කරගන්නා වූ අරමුණු හරහා තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ වෙනස් වෙන විදිහ ගැන. මේ ලෝකේ පවතින විදිහ ගැන. මේ ලෝකේ කලින් තිබුණ විදිහ, දැන් තියෙන විදිහ, මේ වෙනස්කම් කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම අපිට දැනගන්න, ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රයන් හරහා ලබා ගන්නා වූ පංච අරමුණු හරහා. අන්න ඒ නිසා තමයි මම කියලා දුන්නේ මේ අරමුණක් ග්‍රහණය කරගන්න ආකාරය පිළිබඳව. දැන් අපි බලමු මේ ලබාගත් අරමුණු යම් කිසි වෙලාවක අපි හිතනවා නම් මේ ලබා ගන්නා වූ හැමදේම නිට්ටයයි, ස්ථිරයි, සුභයි කියලා අපි හිතනවා නම් ඔන්න ඔතන තමයි අපිට වැරදෙන තැන. මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය අපිට වැදගත් වෙන්නේ ඔන්න ඔතෙන්. ඒ හේතුව තමයි අපි හිතනවා නම් අපිත් එක්ක ඉන්න කට්ටිය නැත්නම් අපි අපේ හිතවත්තු හැමෝම අපිත් එක්ක හැමදාම ඉඳී කියලා අපි හිතනවා නම් ඒක වැරදි. අපි ගාව තියෙන මොකක් හරි වස්තුවක්, ගෙයක් වේවා, වාහනයක් වේවා, මොකක් හෝ දෙයක් වේවා, ඒ දේ හැමදාම එකම විදිහට මගේ ගාව තියේවි කියලා මම හිතාගෙන ඉන්නවා නම් වැරදි. මම හිතනවා නම් මට හම්බෙන හැම අත්දැකීමක්ම සුබ අත්දැකීමක්, යහපත් අත්දැකීමක් විතරයි මට ලැබෙන්නේ කියලා මම හිතාගෙන ඉන්නවා නම් වැරදි. එතකොට යම්කිසි අවස්ථාවක මගේ ළඟ හිටපු කෙනෙක් මාව දාලා ගියොත් එහෙම මොකද වෙන්නේ? මම සම්පූර්ණයෙන් කඩාම් වැටෙනවා. මගේ ගාව තිබිච්ච වස්තුවක් දැන් ගේ තිබ්බා කියන්නකෝ. ඒ උඩ ගහක් කඩාම් වැටලා කුඩු පට්ටම් වෙලා යනවා. මොකද වෙන්නේ? මගේ ජීවිතේම කඩාම් වැටෙනවා වගේ. මොකක් හරි සුබ දේවල් විඳ විඳ හිටපු මට එකපාරට අසුබ දෙයක් අහන්න දකින්න හම්බෙනවා. නේ? ඒ වගේ දෙයක් ලැබුණොත් එහෙනම් මොකද වෙන්නේ? ජීවිතේ හිතා ගන්න බැරි විදිහට කඩාගෙන වැටෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට මේ හිතට දැනෙන හැම අරමුණක්ම නිට්ටයත් නෑ, ස්ථිරත් නෑ, සුබත් නෑ. මෙන්න මේ දේ වටහා ගන්න තමයි අපිට මේ ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය වැදගත් වෙන්නේ. ඔයාලට එහෙම ගොඩක්ම වැදගත් වෙන්නේ මේ අවබෝධය මෙන්න මේ හින්දා. හරි. දැන් බුදුහාමුදුරුවෝ හිටපු කාලෙක වුණත් නැති කාලෙක වුණත් මේ ත්‍රිලක්ෂණය ලෝකේ තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි මේ ත්‍රිලක්ෂණය පිළිබඳව ලෝකේ වෙනස් වීම පිළිබඳව කියලා දෙන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නම ඕනේ. අන්න ඒ හින්දා අපි කියනවා මේක බුදුදහමේ මූලික ඉගැන්වීමක් කියලා. හරිද? බුදුදහමේ මූලික ඉගැන්වීමක් කියලා අපි සඳහන් කරනවා. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේක ලෝකේ තියෙන හැටි, මේ ලෝකේ පවතින දෙයක් හින්දා අපි කියනවා විශ්ව සාධාරණ ධර්මතාවයක් කියලා. ඒක කොච්චර කාලයක් ගියත් කොච්චර රටින් රටට ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. හැමතැනම පොදු ධර්මතාවයක් තමයි පවතින්නේ මේ විශ්වය පුරා වෙනස් වීම. ඉතින් ඒ හින්දා අපි හඳුනනවා විශ්ව සාධාරණ ධර්මතාවයක් කියලා. මේ දේ අපිට කියලා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන හින්දා අපි කියනවා බුදුදහමේ මූලික ඉගැන්වීමක් තමයි මේ ත්‍රිලක්ෂණය කියන්නේ. හරිද? හරි. දැන් ඔය අටුවාවල එහෙම සඳහන් වෙනවා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියලා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි? ඇයි මේකට පහළ වෙන්නේ? දැන් අපිට කියන්න පුළුවන් මේ ධර්මයේ දේශනා කරන්න නිවන කියලා දෙන්න විවිධ උත්තර දෙන්න පුළුවන්. නමුත් තනි පැහැදිලි උත්තරයක් තියෙනවා. තනි පැහැදිලි උත්තරය තමයි නහි සීල වතං හේතු uppajjanti තථාගතා.
අට්ඨක්කරා තිනී පදා සම්බුද්දේන ප්‍රකාශිතා. මෙන්න මේ විදිහට තමයි අටුවල සඳහන් වෙන්නේ. මේකේ තේරුම තමයි සිල් දෙන්නවත් දහම කියා දෙන්නවත් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙන්නේ. තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ අකුරු 8කුයි පද 3කුයි මේ ලෝකෙට කියලා දෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ අකුරු 8යි පද 3යි කියන්නේ මොකක්ද කියලා. ඔක හැබැයි මේ පරණ 8 වසරේ සිලබස් එකේ නම් තිබුණා. අපි ඉගෙන ගන්න කාලේ දහම් පාසලේ 8 වසරේ මේ ත්‍රිලක්ෂණය ගැන කියලා දෙනකොට ඔය මේ අකුරු 8යි පද 3ේ කතන්දරේ තිබුණා. දැන් ඔයාලට ඒක හම්බෙලා නැහැ. මොකද අලුත් සිලබස් එකේ නේ 8 වසර ඔයාලා ඉගෙන ගත්තේ. ඒ හින්දා මේක දැනගන්න එක වටිනවා. මේක ඔයාලට අලුත් දෙයක්. මේ අකුරු 8යි පද 3යි කියලා කියන්නේ ත්‍රිලක්ෂණයම තමයි. හරිද? අපි බලමු මේ අකුරු 8 කොහොමද කියලා. පද 3 එන්නේ මෙන්න මේ විදිහට. අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන පද 3 තමයි මේ පද 3 හැටියට අපි සඳහන් කරන්නේ. අකුරු 8 හැදෙන්නේ මෙන්න මේ විදිහට. අයන්න, නියන්න, ඊට පස්සේ ඉච්ඡ. අපි පාලියෙන් ලියනකොට හල් කිරීමක් පාලියේ නැහැ. දැන් ඔයාලගේ පොත්වල නම් හල් කිරීමක් දාලා තියෙනවා. නමුත් අපි නිවැරදි පාලි භාෂාව පාවිච්චි කරනකොට අකුරු එකට සම්බන්ධ කරලා ගාවලා ලියනවා මිසක හල් කිරීමක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා අනිච්ච කියලා ලියනකොට අපිට අකුරු 3යි භාවිතා වෙන්නේ. ඒ වගේම දුක්ඛ කියලා ලියනකොට අකුරු 2යි භාවිතා වෙන්නේ. අනාත්ත කියලා ලියනකොට තවත් අකුරු 3යි භාවිතා වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පද 3ක් සහ අකුරු 8කින් සමන්විත මේ ත්‍රිලක්ෂණය පිළිබඳව සඳහන් වෙන්නේ. හරි. ත්‍රිලක්ෂණය ඉගෙන ගන්නකොට ත්‍රිලක්ෂණය ගැන දැනගන්නකොට අපි මූලික સિદ્ધාන්ත තුනක් හරහා මේ ත්‍රිලක්ෂණය අධ්‍යයනය කරනවා. ඒ තමයි මේ ත්‍රිලක්ෂණය පිළිබඳව ඉගෙන ගත්තාම ඔයාලා දැනගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ කරුණු තුන. ඒ තමයි මේ ලෝකෙ කිසිම නිත්‍ය දෙයක්, ස්ථිර දෙයක් පවතින්නේ නැහැ. ඒක තමයි පළවෙනි ඔයාලා ඉගෙන ගන්න ඕනේ સિદ્ધාන්තය. දෙවෙනි එක තමයි අපි අපේක්ෂා කරත් නැතත් අපිට දුක කියන දේ හම්බ වෙනවා. ඒ කියන්නේ වෙනස් වීම හරහා ඇති වෙන දුක. වෙනස් වීම හරහා ඇති වෙන දුක කියලා කියන්නේ කො වයසට යෑම වෙන්න පුළුවන්, අපි ගාව තියෙන දෙයක් ඇట్లా බිඳලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ දේවල් අපි අපේක්ෂා කළත් නොකළත් මොකද වෙන්නේ? දුකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව අංක 2ට ඔයාලා දැනගන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේ ලෝකේ පවතින කිසිම දෙයක් තමාගේ කියලා නැත්නම් මගේ කියලා අපිට අයිති කරගන්න වෙන් කරගන්න පුළුවන්කමක් නැහැ. මේ හැමදේම වෙනස් වෙනවා. මේ හැමදේටම අයිතිකාරයෙකුත් නැහැ. ඔන්න ඔය කියන ලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වෙන එක තමයි මේ ත්‍රිලක්ෂණය ඉගෙන ගන්න එකේ තුන්වෙනි වැදගත්කම ඔයාලට. හරි. ඉතින් අපි බලමු මේ කියන ලක්ෂණ තුන මොනවද කියලා. දැන් අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනකට ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය ගත්තාම වෙනස් වීම, නිත්‍ය නැති බව, කැඩලා බිඳලා යන ස්වභාවය, වයසට යන ස්වභාවය අපි හඳුන්වනවා අනිත්‍ය කියන නමින්. හරිද? එතකොට අනිත්‍ය කියන සංකල්පය අපිට ඕන එකක්ද? මේ අනිත්‍ය කියන ලක්ෂණය ලෝකේ නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි අනිත්‍ය කියන එක දැන් ඔයාලගේ පොතේ දක්වලා තියෙනවා බුදුදහමට අනුව විශ්වය තුල ඇති සියල්ල දේව නිර්මාණයක් හෝ අහම්බෙන් හටගත් දෙයක් නෙවෙයි. ඇත්තනේ අපි ඒක ඉගෙන ගත්තානේ. මේ පටිසමුපාද ඉගෙන ගන්නකොටත් අපි ඒක හැදෑරුවා. ඒ වගේම විවිධ ආගම් පිළිබඳව අපි අදාහරණ කොටක් දැනගත්තා. මේ ලෝකේ නැත්නම් මේ විශ්වයේ කිසිම දෙයක් දෙවියෝ නිර්මාණය කරපු දෙයක්වත් නෙමෙයි. අහම්බෙන් හටගත්තු දෙයක්වත් නැහැ. නේද? ඒ වගේම අපි සඳහන් කළා ස්ථිර දෙයක්වත් නැහැ. ඒ හින්දා මේ ලෝකේ හැමදේම නිතරම වෙනස් වෙනවා. ඔන්න ඔය කාරණාව අපි ඊට කලිනුත් දැනගත්තා. දැන් මෙතෙන්දී අපි දැනගන්න දේ තමයි මේ අනිත්‍ය කියන ලක්ෂණය අපිට මොකද තියෙන වැදගත්කම. හරිද? දැන් අහලා තියෙනවනේ කෙනෙක් ගන්නකොට පස්සේ අර ගහනවනේ ගහන පෝස්ට් අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මින උපාද වයත් නැහැ සමහර වෙලාවට. අනිච්චාවත සංඛාරා කියලා නම් ගහලා තියෙනවා. මේක බාගෙට ගහලා තියෙන්නේ. එහෙමත් ගහලා තියෙනවා. මොකද්ද මේ හැමතැනම කතා වෙන අනිත්‍ය? දැන් ඔයාලා දන්නවා වෙනස් වෙන එකනේ, කැඩලා බිඳලා යන එකනේ, වයසට යන එකනේ, මැරෙන එකනේ අනිත්‍ය කියලා කියනවා කියලා මම කිව්වේ. මේ අනිත්‍ය හරි කරදරයක් නේ. වෙනස් වෙන්නේ නැතුව දේවල් තිබ්බනම් අපිට කොච්චර හොඳද? එහෙම හිතෙන්නේ නැද්ද? හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න මේ අනිත්‍ය කියන සංකල්පේ ලෝකේ පැවතුනේ නැත්තම්, අනිත්‍ය කියන ධර්මතාවය ලෝකේ පැවතුනේ නැත්තම් අද අපි ජීවත් වෙන්නෙත් නැහැ. අද මේ ලෝකේ පවතින්නෙත් නැහැ. අන්න ඒ දේ අවබෝධ කරගන්න ඕනේ. හේතු මම කියන්නේ. හේතු මෙන්න මේවා.
දැන් නිකමට හිතලා බලන්න උදේට ඉර පායනවා හවසට බැහැලා යනවා. මේ ලෝකේ කැරකෙනවනේ. අපි දන්නවා පෘථිවිය භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වීම තුළ කියලා කියන්නේ මොකද්ද? ලෝකේ වෙනස් වීමක් නේ. ඒ වෙනස් වීම හරහා මොකද වෙන්නේ? අපිට පේනවා උදේට ඉර පායනවා හවසට ඉර බැහැගෙන යනවා. මේ ලෝකේ භ්‍රමණය වෙන්නේ නැත්තම් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැතුව නිත්‍ය විදියට මොන්න තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉර පායලාම තියෙයි. කොහොමද පැය 24ම ඉර පායලා තිබ්බොත්? දවස් 365ම පැය 24ම දවස් 365ම ඉර පායලා තිබ්බොත් කොහොම වෙයිද? හිතන්නකෝ. හරි අමාරු වෙයිනේ. එහෙනම් මේ ලෝකේ කිසිම සතෙක් ඉන්න හේකුත් නැති වෙයි. ප්‍රශ්න එච්චරට වැඩි වෙලා තියෙයි. ගහක් කොලක් හැදෙන එකක් නැති වෙයි. ඒ හින්දා පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙනම් වෙනස් වෙන එකත් පොඩ්ඩක් වැදගත් නේ. ඔන්න තව ටිකක් බලමු අපි. පොඩි ළමයෙක් ඉපදෙනවා. හරිද? පොඩි බබෙක් ඉපදෙනවා. ඉපදුනාට පස්සේ වෙනස් වීම කියන ලක්ෂණේ ලෝකේ නැත්තම් ඉපදිච්ච පොඩි බබා විදිහටම හිටියොත් එහෙම කොහොම තියෙයිද? දැන් මේ වෙනකොට ලෝකෙන් භාගයම පොඩි උන් දනගගා ඉඳි. නැත්තම් අර ඇඳකුට වෙලා උඩු බැලිය අතර හැරලා අඬ ඉඳි. එහෙම දෙයක් වුණොත් එහෙම කොහොමද ලෝකේ? එතකොට පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනව නේද මේ අනිත්‍ය කියන ලක්ෂණය නැත්නම් වෙනස් වීම කියන ලක්ෂණය අපිට ටිකක් වැදගත් කියලා. හරි. ඒ වගේම යම්කිසි බීජයක් අපි අරගෙන මොන හරි යට ටිකක් අරගෙන පැලවෙන්න දාලා ඒක පැලවුන්නේ නැත්තම් හැදිච්ච ගස් ටික මැරලා ගියාට පස්සේ හරිද? නැත්තම් අපිට අලුතෙන් ගහක් හදාගන්න බැරි වෙනකොට ගහකුත් නැහැ. ඊට පස්සේ ඛණ්ඩ කෑම හදාගන්නත් බැහැ කිසි දෙයක් බැරි වෙනවා. ඒ හින්දා මේ ලෝකේ වෙනස් වීම කියන සාධකය අපිට ගොඩාක් වැදගත්. හරිද? ඉතින් ඔයාලා හිතනවා නම් මේ ලෝකේ වෙනස් වීම නැති වුණා නම් හොඳයි කියලා. එහෙනම් ඔන්න ඔය මම කියපු කරුණුත් සාධාරණීකරණය කරගන්න ඒ විදිහට. කමන්නේ ඔය ඉපදිලා පොඩි එකෙක් වගේ මේ හිටියට අවුලක් නැහැ හැමදාම ඉන්නවනේ එහෙම. ඉර හැමදාම පායලා තිබ්බට කමන්නේ. ඉතින් එහෙම කියලා හිතන්න පුළුවන් නම් නැත්නම් එහෙම ඉන්න පුළුවන් කියලා ඔයාලා විශ්වාස කරනවා නම් අන්න අනිත්‍ය ධර්මතාව වටහා නොගත්ත ගම. නේද? එහෙනම් අනිත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ පවතින ධර්මතාවයක්. අපි ඒකට අනුව හැඩගැහිලා තියෙනවා. සහ හැඩගැහෙන්න ඕනේ ඒකේ පවතින වෙනස් වීම හින්දා. නැත්නම් අපේ ජීවිතයේ පවතින ඇතිවන්නා වූ වෙනස් වීම හින්දා. අපිත් එක්ක ඉන්න පිරිස් වල වෙනස් වෙලා අපිව දාලා යන දේවල් හින්දා. නැත්නම් අපි ගාව තියෙන වස්තු ඒ හැම දෙයක්ම කැඩලා බිඳලා විනාශ වෙන හින්දා අපි අපේ ජීවිතේ විනාශ කරගන්නවා නම් ගැටලු ඇති කරගන්නවා නම් ඔන්න ලක්ෂණ ඉගෙන ගත්ත එකේ වැඩක් නැහැ. අන්න ඒකයි මම කිව්වේ මේ අනිත්‍ය කියන ලක්ෂණය ගොඩක් වැදගත් ඔයාලගේ ජීවිතයට. හරි. මේ අනිත්‍ය කියන ලක්ෂණය ගත්තාම අපිට මේ ලෝකේ පවතින හැම දෙයක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන් සංකත සහ අසංකත කියලා. සංකත සහ අසංකත කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්. අනිත්‍යයේ කොටස් දෙකක් නේ. හොඳේ. සංකත සහ අසංකත. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ නැති දේවල්. හරිද? හේතුවක් නැතුව හටගන්න පුළුවන් එකම දේ තමයි නිවන. දැන් කොහෙවත් ඔයාලා අහලා තියෙනවද? මෙච්චර රහතන් වහන්සේලා ගානකට දානයක් දුන්නොත් ඔයාලට නිකම්ම නිවන හම්බෙනවා. මෙච්චර ස්වාමීන් වහන්සේලා ගානකට දානයක් දුන්නොත් එහෙම ඔයාට ඉබේටම නිවන හම්බෙනවා. එහෙම කොහෙවත් සඳහන් වෙනවද? කොහෙවත් එහෙම අහලා තියෙනවද? එහෙම නෑනේ. එහෙනම් පෙර කරපු කර්ම මත හෝ අපි දැන් කරන්නා වූ කර්ම මත හෝ මොකද්ද අපිට ළඟා කරගන්න බැරි? නිවන ලබා ගන්න බෑ. ඒ හින්දා හොඳට මතක තියාගන්න හේතුවක් හින්දා ඵලයක් ලැබෙන දෙයක් විදිහට නිවන අපිට හඳුන්වන්න බෑ. ඒ හින්දා නිවන අපි හඳුන්වනවා අසංකත ධර්මයක් විදිහට. පැහැදිලිද? හරි. මම දැන් යනවා සංකත කියන ධර්ම පැත්තට. සංකත කියලා කිව්වහම මම කිව්වා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. ඒ දේවල් පණ තියෙන දේවල් වෙන්න පුළුවන්, නැති දේවල් වෙන්නත් පුළුවන්. හරිද? මොනවද මේ සංකත ධර්මයන්ට අපිට ගන්න පුළුවන් දේවල්? පංචස්කන්ධයනේ. අපිට දකින්න තියෙන පංචස්කන්ධය හැම වෙලේම වෙනස් වෙනවා. මොනවද මේ වෙනස් වෙන පංචස්කන්ධය කියලා කියන්නේ? රූපය වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥාව වෙනස් වෙනවා, සංඛාරය වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා. ඉතින් මේ කරුණු ටික වෙනස් වෙනවා කියලා කියන්නේ කෙනෙක්ට හිතනවා නෑ රූපය වෙනස් වෙන්නේ නැහැ කියලා. රැට නිදා ගන්න කලින් හොඳට මේකප් එකක් එහෙම දාගෙන නැත්නම් මූණකට එහෙම හොදගෙන හොඳට නිදා ගන්න. උදේ නැගිට ගමන් කිසි දෙයක් මූණ හොදන්න පිය දාන්න මොකුත් නැතුව ගිහලා කන්නඩියකින් බලන්න. වෙනස් වෙන්නේ නැත්නම් ඔයාගේ රූපේ මේ විදිහටම තියෙන්න ඕන. රූපය වෙනස් වෙනවා කියලා ඔන්න පුංචි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට නාලා ඉන්න වෙලාවකත් ෆොටෝ එකක් ගහලා තියාගන්න ඔයාගේ මූණේ. ඊට පස්සේ දවස් 3-4ක් නාන්න නැතුව ඉඳලා එකපාරට ෆොටෝ එකක් ගහලා තියාගන්න දෙකේ වෙනස ඔයාලා ළඟ තියාගෙන බලන්න. එතකොට බලගත්ත හැකි රූපය වෙනස් වෙනවද හැමදාම එකම විදිහට තියෙනවද කියලා. හරි. දෙවෙනි එක තමයි මොකද්ද? වේදනාව. වේදනාව කියලා කියන්නේ විඳීමක් නේ. මම ඉස්සෙල්ලත් සඳහන් කළේ අපි පංචේන්ද්‍රයන් ඇසුරෙන් ලබා ගන්නා වූ
විඳීම් තමයි වේදනාව කියලා අපි හැඳින්වුවේ. ඒ වේදනාවන් විදිහට ගත්තාම මම රස කියන එක ගන්නකො හැම වෙලේම රූපයමනේ මම ගත්තේ. දිවට රසයි කියලා හැගෙන කෑමක් වලට හම්බුනොත් එහෙම අන්න ඒක මාර රසයි කියලා අපි කනවනේ. ඔය රස අපිට දැන් රස කියන එක නිත්‍ය විදිහටම තියෙනවා නම් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා නම් අපිට හැමදාම එකම විදිහට මේ විඳීම මේ සතුට ලැබෙන්න ඕනේ මේ රස හරහා. අපි කියමු ප්‍රයිස් එකක් තියනවා කියලා. නැත්නම් කොත්තුවක් ගත්තා කියනකොට ආ ඒ කඩේ මාර රහයි කියලා ඔන්නවල කනවා. ඔය කඩෙම්ම එක දිගට තුන් වේලම හරිද දවස් 7ක් විතර කනකොට අන්තිමට කෑමත් එක්ක කොත්තු කෑමත් එක්කම එපා වෙනවනේ. කාලකල අපෝ ඒක දැන් මිලෝ රහක් නැහැ කියලා කියනවනේ. මේ වලගේ ජීවිතේ වලට විඳින්න හම්බෙන අත්දැකීම් නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? විඳීමුත් එතකොට වෙනස් වෙනවා. සංඥා කියලා කියන්නේ මොකද්ද? අපිත් එක්ක හිටපු කෙනෙක් අපිව දාලා යන්නේ නැහැ කියලා හිතන කෙනෙක් ඊළඟ දවසේ අපිව දාලා ගිහිල්ලා තියෙයි. සංඥාවන් වෙනස් වෙනවා. සංකාර කියලා කියන්නේ පව් වැඩ කර කර හිටපු කෙනෙක් ඊළඟ දවසේ පින් හතේ වැඩක් කරන්න පුළුවන්. අර අඟුලිමාල්ලා කරේ නේද? මිනිස්සු මල්ලා ඇඟිලි කප කප හිටියා. ඊළඟ දවසේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා රහත් ඵලයටපත් වුණා. ඒ වගේ සංඛාරයනොත් අපිට වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා කියන්නේ විඥානය වෙනස් වෙනවා කියන එක නම් අහන්න දෙයක් නැහැනේ. දැන් පාඩම ටික ඉඳ ගන්නකොට ඔයාලා හිතන් ඉන්න ඇති හරි. පැයයිනේ. ආමන්නේ මේ ඉවර වෙන ඉක්මනට කියලා. දැන් හිතනවා ඇති විනාඩියකුත් දැන් පරක් වෙලා තියෙන්නේ. මේ ඉවර වෙන්නේ නැද්ද? ඒ වගේ අර අපේ හිත හැම වෙලෙම වෙනස් වෙනවා. ඉතින් ඔය කාරණාව තමයි අපි අනිත්‍ය කියන ලක්ෂණය හරහා අපි වටහා ගන්න. පැහැදිලිද? හරි. දැන් මොකක්ද මේ අනිත්‍ය කියන ලක්ෂණය හරහා අපේ ජීවිතේට අපිට ගන්න තියෙන දේ? දැන් මම කිව්වනේ අනිත්‍ය කියන ලක්ෂණය තමයි මේ ලෝකේ පැවැත්මක් ඇති කරන්නේ සහ පැවැත්ම නැති කරන්නේ මේ අනිත්‍ය කියන ලක්ෂණය. දැන් ඔයාලට යම්කිසි දෙයක් දැනෙන්න ඇති හිතෙන්න ඇති මේ අනිත්‍ය කියන ලක්ෂණය ගැන. හරිද? ඊටු ලක්ෂණ දෙක මම ලබන සතියේ කතා කරන්නේ. අනිත්‍ය ලක්ෂණය ගැන විතරයි මම අද දවසේ කතා කරන්නේ. මේ අනිත්‍ය ලක්ෂණය ඉගෙන ගැනීම හරහා මොකක්ද ඔයාලට මේ ජීවිතයට එකතු කරගන්න තියෙන දේ? දැන් හොඳට මතක තියාගන්නකෝ. දැන් සමහර කට්ටිය දැන් ඔයාලගේ වයසේ කට්ටියට එහෙම ගොඩක් වැදගත්. සමහරව අපේ ජීවිතේට එනවා මේ කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. හැමදාම ළඟින් ඉන්නවා. එහෙම කියාගෙන සමහර කට්ටිය ඒ කියාගෙන. දැන් ඔයාලා ත්‍රිලක්ෂණයේ අනිත්‍ය කියන ලක්ෂණය ඉගෙනගෙන තියෙන්නේ. මේ හරහා මොකක්ද දැනගන්න තියෙන දේ? හැමදාම ඉන්නවා කියන දේවල් හැමදාම ඉන්නෙත් නැහැ. දාලා යන්නේ නැහැ කියන දේවල් දාලා නොගිහින් ඉන්නෙත් නැහැ. හැමදේම වෙනස් වෙනවනේ. ඒ හින්දා ඔයගේ දෙයක් කියාගෙන එනකොටම දැනගන්න මේ නම් කියාගෙන ඉන්නේ මහා ටොම් පච්චයක්. එන බොරුවක් තමයි මේ කියාගෙන ඉන්නේ කියලා අවබෝධයෙන් යුතුව දැනගන්න. එතකොට කිසිම කරදරයක් නැතුව කිසිම ගැටලුවක් නැතුව ඔයාලට මේ ජීවිතේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එන්න පුළුවන් නම් ඒකෙන් බේරිලා ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඔය දේ තමයි ඔයාලට මේ අනිත්‍ය ලක්ෂණය හරහා ඉගෙන ගන්න තියෙන දේ. අවසාන වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මේ මම කියවන මේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන මේ දේවල් මේ පංචස්කන්ධය කොච්චරනම් අවිනිශ්චිතද කියලා කියන බුදුහාමුදුරෝ උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. රූපේ සමාන කරලා තියෙනවා පෙන පිටකට. පෙන පිට මොන වගේද? වතුර ටිකක් වටනහම පෙන හැම පිපෙන්නේ. පැය ගණන් තියනවද? නෑ නේ. චුට්ටි වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. වේදනාව දිය බුබුලක් වගේලු. දිය බුබුලක් තිබ්බොත් එහෙම ඒක පැය ගාණක් තියනවද? ඒත් නෑ. දිය බුබුල හැදුනා ඊළඟ මොහොතේ නැති වෙලා ගියා. සංඥාව මිරිගුවක් වගේලු. උපමා කරලා තියෙනවා. මිරිගුවක් දැකලා තියෙනවද? අර රස්නේ එහෙම අවුව එහෙම වැඩි වෙච්ච වෙලාවක වතුර තියනවා වගේ පේන්නේ මිරිඟුවක්. අවදාවත් වතුර හම්බෙනවද ඒ වගේ පස්සෙන් ගියාට? නැහැ. සංඥාව කියලා කියන්නේ අපිව රවට්ටන මිරිඟුවක් වගේ. සංස්කාර කියලා කියන්නේ කෙසෙල් කඳක් වගේලු. ඒ කියන්නේ කෙසෙල් කඳකට අරටුවක් තියනවද? හයියක් තියනවද? ඒක කිසිම දෙයක් නැහැ. ඕනම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. එහෙනම් සංස්කාරය උපමා කරලා තියෙන්නේ කෙසෙල් කඳකට. විඥාණය, ඒ කියන්නේ අපේ හිත උපමා කරලා තියෙන්නේ මායාවකට. හිත අපිට මෙහෙමයි කියලා අල්ලලා තියාගන්න පුළුවන්ද? පෙට්ටකමක දාලා වහලා තියාගන්න පුළුවන්ද? බෝතලයක දාලා හිර කරලා තියාගන්න පුළුවන්ද? කිසිම දෙයක් නැහැ. මායාවක් වගේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාවත් එක්ක තමයි මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ඔයාලට අවබෝධය ලබා ගන්න තියෙන්නේ. දැන් කියවනේ මම අනිත්‍ය ලක්ෂණය හරහා ඔයාලගේ ජීවිතයට ලබා ගන්න තියෙන කාරණා පිළිබඳව තමයි සඳහන් කළා. එතකොට ත්‍රිලක්ෂණය තව අංග දෙකක් පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඒ තමයි දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය පිළිබඳව
මේ පිළිබඳව අපිට ලබන සතියේ සාකච්ඡා කරන්න පුළුවන්. මම මෙතනින් නවත්තන්නෙත් පුංචි හේතුවක් ඇතුව. ඒ තමයි දැන් ඔයාලගේ ජීවිතේත් යම් යම් අත්දැකීම් තියෙනවනේ. දැන් මේ වෙනකොට දැන් අවුරුදු 16ක් විතර පුරාවට ඔයාලා ජීවිතේ යම්කිසි අත්දැකීම් ලැබුවා. තාම ලබනවා. ඉතින් ඒවා දැන් ඔයාලා වෙන් කරගන්න ඕන කාලේ. ඒ කියන්නේ මේක හොඳ දෙයක්ද? මේකෙන් මට මොකක් හරි හොඳක් වෙයිද? නරකක් වෙයිද? ඒ කියන බෙදා ගැනීම ඔයාලට කරගන්න පුළුවන් කාලේ. ඉතින් ඒ හින්දා තමන්ගේ ජීවිතේ නිවැරදි තීරණ ගන්න මේ ලක්ෂණ නැත්නම් මේ කියලා දෙන දේවල් ගොඩාක් උපකාරී වේ. එහෙනම් හොඳට හිතන්න, හොඳ අවබෝධයෙන් යුතුව දේවල් පිළිබඳව තීරණ ගන්න ඔයාලට උදව් වේවි මේ කියන දේ. ඒ හින්දා මතක තියාගන්න අවසාන වශයෙන් ලෝකේ කිසිම දෙයක් නිත්‍යත් නැහැ, ස්ථිරත් නැහැ. හැමදේම වෙනස් වෙනවා. එහෙනම් ඒ කාරණාවත් එක්ක අද දවසේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. මොනවා හරි ගැටලු තියෙනවද? තියෙනවා නම් දාන්න. තාම නම් මොකුත් අහලා නැහැ. මෙතනින් එහා කොටස, ඒ කියන්නේ දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය ඊළඟ දවසේ මුලින්මම සාකච්ඡා කරලා අවසන් කරනවා. එහෙනම් ඉතින් අද දවසෙත් මට ඔයාලට කියන්න තියෙන්නේ හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, කාලය අපතේ යවන්න නැතුව තමන්ගේ කටයුතු නිවැරදිව බොහොම සිහියෙන් කරගන්න. ඊතර කට්ටියත් එක්ක සතුටින් ඉන්න. ඒ වගේම නිවැරදිව තීරණ ගන්නේ කොහොමද කියලා මේ සතිය පුරාවටම පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් මොකුත් ප්‍රශ්න නැති හින්දා පාඩම මම මෙතනින් අවසන් කරන්නම්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලගේ WhatsApp කරා හෝ මාව පෞද්ගලිකව කතා කරලා හෝ මගෙන් අහන්න, මම කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ රාත්‍රී